समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सद्गमुक्तं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स धम्मो हवे रक्षति धम्मचारी धम्मो सुचिन्नो सुखमावहाति एषां संसो धम्मे सुचिन्ने दुर्गतिं गच्छति धम्मचारी सद्धर्मवंत पितृनि अद श्रीलंका वन हमुदा मूलस्थाने अध्यक्ष मुदल कार्यालय अध्यक्ष सिविल परिपालन कार्यालय निलधारी महात्मा महात्मीන් සියලු දෙනා එකතු වෙලා 2600 සම්බුද්ධත්ව ජයන්තිය නිමිති කරගෙන විශේෂයෙන් මේ නිමා වූ වෙසක් පොහොය දිනය මුල් කරගෙන මේ ආයතනයේ සේවය කරන හැම දෙනාටම දහම් මඟ පහදා ගන්නට සුදුසු විදිහේ ධර්ම දේශනාවක් පවත්වන්නට ධර්ම ශ්‍රවණය කරන්නට අවස්ථාව ලබා ගන්නවා. මේ පිළිබඳව මේ මුදල් අංශයේ සමරසේකර මහත්මයා අපේ දුරකථනයෙන් ආරාධනා කරලා ඉන්නතුරු එතුමා විශේෂයෙන් මේ චාරිත්‍රානුකූලව සාම්ප්‍රදායිකව ආරාධනාව සිදු කරන්නට විහාරස්ථානයේට පැමිණුණා. අපි ඒ කාරණයක් විශේෂයෙන් අගය කරනවා සිහිපත් කරනවා මොකද කාර්ය බහුල ආයතනවල වැඩ කටයුතු කරනකොට අපිට සමහර දේවල් ඒ විදිහෙන්ම සිද්ධ කරන්නට සමහර වෙලාවට පොඩි බාධක කාල වේලාව රාජකාරී කටයුතු එබඳු ගැටලු මතුවෙන තැන් තියෙනවා. නමුත් ඒ සියල්ලක් මැඩපවත්වාගෙන ඒ ධර්ම ගෞරවයේ හිතේ ඇති කරගෙන රත්නත්‍රයේ කෙරෙහි ගෞරවයේ හිතේ ඇති කරගෙන භික්ෂුන් වහන්සේ නමකට ධර්ම දේශනාව සඳහා ආරාධනා කරද්දී එය කෙසේ සිදු විය යුතුද කියලා ඒ චාරිත්‍ර ධර්ම කඩනකොට පවත්වන්නට උනන්දු වීම උත්සාහවත් වීම පිළිබඳව අපි විශේෂයෙන්ම ආශිර්වාද කරනවා. අපේ අද සමාජය තුළ මේ හමුදා ක්ෂේත්‍රයේහි වන් හමුදාව, ඒ වගේම නාවික හමුදාව, ඒ වගේම යුද හමුදාව කියන මේ ත්‍රිවිධ හමුදාව තුළ ඒ ශික්ෂණය, සංයමය විශේෂයෙන් අද සමාජයේ කැපී පෙනෙන කාරණයක්. ඒ නිසාම මේ ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් එහි සේවය කරන හැම දෙනාම මෑත යුගයේ වෙනකොට අන් බොහෝ ආයතනට වඩා ජනාදරයට පත් වෙලා ජන ප්‍රසාදයට පත් වෙලා කාගෙත් ගෞරවයෙන් දිනාගෙන ඉන්න තත්ත්වයට පත් වෙලා තියෙනවා.
ඒ නිසා මේ ආයතනවල සේවය කරන හැමදෙනාම ඒ කාරණා නිවැරදිව හඳුනාගෙන ඒ චාරිත්‍ර ධර්ම නිවැරදිව පවත්වා ගනිමින් මේ කටයුතු සිද්ධ කරන්නට පෙළඹීම අපි විශේෂයෙන්ම අගය කොට සලකනවා. ඒ නිසා තමයි අපි බොහෝ අවස්ථාවල මේ බඳු ආරාධනාවක් දුරකථනයෙන් පමණක් ලැබුණත් අපි ඒක ප්‍රමාණවත් හැටියට පිළිගන්නවා. නමුත් යම් කෙනෙක් පැමිණ ආරාධනා කරන්නට විමසුවොත් අපි ඒක වළක්වන්නේ නැත්තේ මේ ධර්ම ගෞරවය මේ චාරිත්‍ර ධර්ම බොහෝ කාලයක් සමාජයේ පැවතීම ගුණධම් තව චිරාත් කාලයක් සංරක්ෂණය වෙන්නට මහෝපකාරී වෙන නිසා. ඉතින් මේ පිළිබඳව ඒ ආකාරයෙන් සිහිපත් කරමිනුයි අද ධර්ම දේශනාව ආරම්භ කරන්නේ. අද ධර්ම දේශනාව සඳහා අපි මාතෘකා කළ ගාථා ධර්මයේ කොයි කාටත් ඉතාම පළපුරුදු ගාථා ධර්මය. මේ දේශනාව බොහෝ වාරවල ධර්ම දේශනාවලදී අහලා ඇති. ඒ වගේම සම්පූර්ණ ගාථාව අපි හැමදෙනාම නොදන්නවා වුණත් මෙහි මුල් ධර්ම පාඨය බෞද්ධයින් අතර ඉතාම ප්‍රකට කාරණයක්. ධම්මෝ හවේ රක්කති ධම්මචාරී. ධර්මයේ අසුර කරන තැනැත්තා ධර්මයේ යෙදෙන තැනැත්තා දහමින් ආරක්ෂා වෙනවායි කියන මේ කාරණය. බෞද්ධ හැටියට බැනර් පෝස්ටර් වල උද්දුත පාඨයක් හැටියට යොදා ගනිමින් දහම් පාසලේ පටන් ඉහළ සියලු ආයතන දක්වාම මේ ධර්ම පාඨය ආදර්ශ පාඨයක් හැටියට බෞද්ධයෝ යොදා ගන්නවා. එහෙම යොදාගෙන අපි කොයි කවුරු අතරත් අවිවාදයෙන් අපි පිළිගන්නවා දහමින් ඒ දහම ඇසුරු කරන තැනැත්තා රැකෙනවාද නැද්ද කියලා විමසුවොත් අපි කොයි කවුරුත් පිළිතුරු දෙනවා රැකෙනවා. ඒක පිළිගන්නවද කියලා අහුවොත් අපි බෞද්ධ හැටියට අවිවාදයෙන් අපි ප්‍රකාශ කරනවා ඒක අපි පිළිගන්නවා. නමුත් පුද්ගලිකව වුණෝගේ ජීවිත වලට ටිකක් එබී බලනකොට පෞද්ගලිකව ඒ අය සමග කතා බහ කරනකොට සමහර තැන්වලදී ප්‍රකට වෙනවා ඒ පොදු කාරණයක් හැටියට දහමින් දැහැමියා රැකෙනවා කියන කාරණය පිළිගන්නට පෙළඹුණා වුණාට පෞද්ගලිකව කතා කරනකොට ඇතම් කෙනෙක් එය නොපිළිගන්නා ස්වභාවයෙන් සැකසංකා මතුවෙන ආකාරයෙන් කතා බහ කරන හැටි සමාජයේ ඕනෑ තරම් අපට හම්බ. උදාහරණයක් හැටියට ගත්තොත් අපේ හිතමු දැන් මේ මෑතකදී අපි එක රෝගී මවක් බලන්නට ගිය අවස්ථාවේ ඒ මෑණියන්ට පිළිකා රෝගයක් වැළඳිලා තිබුණා. අපි දකිනකොට මේ අම්මා කිව්වේ මේ බලන්නකො හම්බුනේ මෙච්චර පින්කම් කරපු මට වෙච්ච දේ. එතකොට දැන් මේ වචනය තුළ මොකක්ද තියෙන්නේ? ඔන්න කොච්චර පින්කම් කළා අන්තිමට ඕක මට වෙච්ච දේ. එහෙනම් පින්කම් කළා කියලා ඒකෙන් අපි රැකුනේ නැහැ කියනවා වගේ අදහසක් ඒක ඇතුළේ තියෙනවා. ඊළඟට සමාජයේ එක්තරා සම්මත මතවාදයක් තියෙනවා. හොඳින් කටයුතු කරන මිනිස්සුන්ට වැඩි ආයුෂ නැහැ. ඒ මිනිස්සු ඉක්මනින් මැරිලා. ලෝකෙට බරක් වෙලා රටට බරක් වෙලා මහා කරදරයක් වෙලා මෙලොව පරලොව නසාගෙන ඉන්න අසත්පුරුෂ පෞකාරයෝ ඒ මිනිස්සු තමයි වැඩි කාලයක් සමාජයේ වැජෙන්නේ. මේ අදහසක් මුල් බැසගෙන තියෙනවා. ඊළඟට තව සමහරව කියනවා අපි ඉතින් කොච්චර ධර්මානුකූලව කටයුතු කළා වුණත් අන්තිමට අපටම තමයි ප්‍රශ්නේ. ඒ නොයෙකුත් වංචා කරන, දූෂණ කරන, පව්කම් කරන ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න මිනිස්සු මහා ඉහළින් නිලතර ලබාගෙන වැජඹෙනවා. නමුත් අපටම තමයි වරදින්නේ. අපටම තමයි මෙහෙම වෙන්නේ. අපි හොඳින් ඉන්නකොට තමයි හැමෝම අපේ ඔළුවට අත හොදන්න හදන්නේ. මේ ප්‍රකාශ කරනවා. ඊළඟට තව සමහරු කියනවා හම්දුනේ අපි පන්සිලුත් රකිනවා. අපි මස් මාංශ ආදීනුත් වැළකීලා අපි ඊටාම් ප්‍රතිපත්ති ගන්නවා. එතකොට අපිට හරියට කරදර වෙනවා. අපිට නම් ප්‍රශ්න තියෙනවා. අපේ ජීවිතවල කිසිම සතුටක් සැනසීමක් නැහැ. මේ ගැටලු. එතකොට දැන් මේ කියන කතා ඔක්කොම එකතු කරලා ගන්න ඊළඟට තව සමහරව කියනවා ඉතින් බෞද්ධයි කියන රට මේ බුදුදහම නම් වටිනම දහම මේ බෞද්ධ රටවල ඒ ලෝකේ තුන්වෙනි රටවල් හැටියට තියෙනවා. අවශේෂ ආගම් තියෙන රටවල් ලෝකේ ප්‍රමුඛ පෙළේ රටවල් බවට පත් වෙනවා. ඉතින් මේ බුදුදහම නම් ප්‍රධානම ශක්තිය වෙන්නේ බුදුදහම නම් නිවැරදිම දහම වෙන්නේ මේක පිළිපදින අය ලෝකේ වැජඹෙන්න තිබා. ඒ අයනේ ලෝකේ ප්‍රමුඛ පෙළේ මිනිස්සුන් බවට පත් වෙනවා. මේ විදිහින් තර්ක කරනවා. එතකොට මේවා
මිත්‍යා දෘෂ්ටියයි දහම ගැන සැක කිරීමයි එහෙම කියලා අපට ඕන නම් පැත්තකින් තියන්න පුළුවන් එහෙම කියන්න එපා මේ ධර්මය ගැන පහදින්න කියලා. එහෙම කිව්වයි කියන පළක් වෙන්නේ. මේ බුදුදහම කියන්නේ දෙවියන් වහන්සේ විසින් ලෝකේ මැවුවා. ඒ පිළිබඳව ආය තර්ක විතර්ක කරන්න පුළුවන් කමක් නැහැ. ඒක හැම කෙනාම අවිවාදයෙන් පිළිගන්නට ඕනේ කියන වගේ එකක් නෙමෙයි බුදුදහම කියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන තථාගතයන් වහන්සේ පිළිබඳව හරි සැකයක් සංකාවක් මතුවෙනවා නම් විමසලා බලන්න. දහම ගැන සැකයක් සංකාවක් මතුවෙනවා නම් තම තමන්ම විමසලා බලන්න. මේ ප්‍රතිපදාව ගැන සැක සංකා මතුවෙනවා නම් තමන් යෙදෙන බලන්න. මේ විදිහේ සාන්දෘෂ්ටික ධර්ම බුදුහාමුදුරුවෝ අපට දේශනා කරා. එනිසා කවදාවත් මේ ධර්මයේ පිළිබඳව සැක සංකා මනසේ කොනක තියාගෙන එහෙම නෑ වගේ රඟපාන්නට අවශ්‍යතාවයක් නැහැ. එහෙම මේ ගමන යන්නට පුළුවන් කමක් නැහැ. අපි දැන් 2600 සම්බුද්ධත්ව ජයන්තියේ අපේ තේමාව උනේ පිළිවෙතින් පෙළ ගැසෙන්න. ඒතර පිළිවෙතින් පෙළ ගැසෙන්නට කිව්වට තමන් පේලියද ඉන්නේ කියලා සැක හිතනකොට වික්ෂිප්ත බවක් ඇති වෙනවා. මෙහෙම ගිහිල්ලා හරියයිද කියලා බලනකොට අපිට සැක සංකා මතක. ඒතර අපි එළියට බහලා බලන අනිත් අයත් ඒ පාරේද යනවා. ඒතර හැමෝම බලනවා අනිත් අය ඒ පේලියේදී. බලන්න ගියාම ඉතින් අන්තිමට පේලියක් ඉතුරු වෙන්නේ නැහැ. ඔක්කොම එළියට බහලා බලනවා අනිත් අය මේ පාරේද යන්නේ. ඒ තමන්ට තමන් යන ගමන් මඟ පිළිබඳව පැහැදිලි වැටහීමක්. පැහැදිලි විශ්වාසයක්. ඒ පිළිබඳව තහවුරු වෙලා නැහැ. ඒ නිසා හැම තිස්සෙම සැක සංකා බහුල අවිනිශ්චිත ස්වභාවයෙන් පාපේවර තියෙන නිසා බෞද්ධ බොහෝ දෙනා දහම් මගින් ගිලිහි ඇද වැටෙන ආකාරය අපට බොහෝ අවස්ථාවල තියෙනවා. මෑතකදී ගත්තහම මේ ධර්ම ප්‍රතිපත්තිය පිළිබඳව ලොකු ප්‍රවණතාවක්, ලොකු උනන්දුවක්, ලොකු උද්‍යෝගයක් තියෙනවා කියන එක අපිට පිළිගන්නට සිද්ධ වෙනවා. ඒක කවුරුත් අපි ප්‍රසාදයෙන් කතා කරන කාරණයක්. ඒක අපි කාටත් ප්‍රකට වෙන දෙයක්. මේක දශක කීපයකට ඉස්සෙල්ලා ලංකාවේ තිබුණට වඩා ලොකු ප්‍රබෝධයක්, ලොකු අවධියක් මේ වෙනකොට මේ ලංකාවේ උනත් තියෙනවා ධර්ම පිළිබඳව. තරුණ පිරිස් විශාල වශයෙන් ධර්මයට නැඹුරු වෙලා ඉන්නවා. හැම අතින්ම බැලුවෙන් පස්සේ ප්‍රශංසනය. නමුත් අපි දකින එක්තරා දුර්වලකමක් තමයි ඒ බොහෝ නැඹුරුතාවය, ඒ බොහෝ ප්‍රවණතාවයන් ඇතිවලා තියෙන්නේ එක්තරා ප්‍රවාහයක ආකාරය. නැත්නම් රැල්ලක ආකාරය. යම් මතවාද තුළ හිර වෙලා නිවැරදිව ධර්ම මාර්ග හඳුනාගෙන ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි යෙදෙනවා වෙනුවට යම් ඉලක්ක, යම් මතවාද, යම් දෘෂ්ටිවාද, යම් සංස්ථා එහෙම නැත්නම් තමන් කියන දේමයි හරි අනිත් ඒවා වැරදි. අපේ මේ පෙන්වන දහම් මඟ තමයි නිවැරදි. අපේ පොත තමයි හරි. අපේ දේශනාව තමයි හරි. අන්න අහවල් තැන විතරයි නිවැරදි දහම තියෙන්නේ. මේක මෙහෙම වෙච්ච නිකන් කල්ලිවාදයක් ඒ තුල ක්‍රියාත්මක වෙන බවකුත් පේනවා. දැන් මෙතෙක් කාලයක් මේ කල්ලිවාදයේ එහෙම නැත්නම් පක්ෂ ભેදයේ තිබුණේ දේශපාලනයේ සම්බන්ධව අනෙකුත් දේවල් සම්බන්ධව. දැන් මෑත යුගයේ වෙනකොට දහම තුලටත් ඒක රිංගාගෙන පිල් බෙදිලා පක්ෂ හදාගෙන කල්ලි හදාගෙන පිරිත් නූල් වල පවා පාට වෙනස් කරගෙන එතකොට පොතපත් වලට අනන්‍යතාවයක් හදාගෙන ධර්ම දේශනා වලට අනන්‍යතාවයක් හදාගෙන එතකොට ආරාම වලට නම් දාගෙන ඒවට අනන්‍යතාවයක් හදාගෙන මෙහෙම එක්තරා අර සමස්තයෙන් වෙන් වෙලා යන්නට හදන යම්කිසි කොටස් වෙන්න ભેද බින්න වෙන්න හදන ස්වභාවයක් ප්‍රකට වෙලා තියෙනවා. එතකොට මේ තුළ පවතින්නේ හැබැයි ධර්මය. ඇයි මෙහෙම වෙන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ දහම් මඟට ආපුහම එතෙක් පවතිනා වූ ભેද බින්නතාවයෙන් අහෝසි වෙන්නට ඕන. මානසික උදාහරණයක් හැටියට දේශනා කරන ශාක්‍ය බ්‍රාහ්මණ එහෙම නැත්නම් බ්‍රාහ්මණ ශාස්ත්‍රීය වෛශ්‍ය ශුද්‍ර මේ කොයි කුලයෙන් ආවා වුණත් මොන තරාතිරමින් ආවා වුණත් මොන පක්ෂ ભેද ඇති කෙනෙක් ආවා වුණත් මේ ශාසනයට දැසගත්තහම ගංගාවල ඒ නම් ගොත් අතහැරලා දාලා එකම මුහුද කියන පොදු නාමයට පැමිණෙන්නාසේ සියලු දෙනා පරමාර්ථ වශයෙන් අර්ථ වශයෙන් පොදු අර්ථයකට එනවා. රටක් වශයෙන් උනත් අපිට මේක උදාක් වැදගත්. රටක් දියුණු කරන්න අපි හැම කෙනෙකුටම ගුවන් හමුදා වුණත් යුද හමුදා වුණත් එහෙම නැත්නම් නාවික හමුදා වුණත් සිවිල් හමුදා වුණත් අවශේෂ පරිපාලන ක්ෂේත්‍රය වුණත් ගිහියා වුණත් පැවිද්දා වුණත් අපි කාටත් අපි මේ කරන්නේ රට ගොඩ ගන්නට දරන උත්සාහය. මේ පොදු අදහස අපිට තිබුණ නැත්නම් අවසානයේ අපි දඟලන්නේ අපේ තන උස් කරගන්න. අවසානයේ අපි දඟලන්නේ අපි කැපී පෙනෙන්න. අවසානයේ අපි දඟලන්නේ
අපේ ප්‍රසිද්ධිය හදාගන්න. ඒ අපේ ප්‍රසිද්ධිය අපේ බැබලීම කියන තැනදී ඊළඟට සිද්ධ වෙන ලොකුම හානිය තමයි අනේකා හෙලා තලා දකින්නට උත්සාහ. තමන් නැගී හිටින්නට දරන උත්සාහය දහම තුලින් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ කොයි වෙලාවක. ඒක අගය කරනවා බුදුහාමුදුරුවෝ. උත්තාන වීරෙන් තමන් නැගී හිටින්න ඕනේ. ඒක හැමදෙනාටම ආදර්ශයක්. හැබැයි අන් අය පාගාගෙන නැගී අන් අයට නිසිතන අහිමි කරලා නැගී අන් අය යටපත් කරලා නැගී මෙතන තියෙන්නේ මනුෂ්‍යකම් නෙවෙයි. එතන තියෙන්නේ ධර්මයේ නෙවෙයි. එතන තියෙන්නේ යම්කිසි පිළිබෙදීමක්. එතන තියෙන්නේ යම්කිසි පක්ෂග්‍රාහීත්වයක්. එතන තියෙන්නේ පටලවාගත් ස්වභාවය. ඒ නිසා රටක් වශයෙන් හරි ශාසනයක් වශයෙන් හරි දහමක් වශයෙන් හරි ආයතනයක් වශයෙන් හරි ඒ පෞද්ගලික පරමාර්ථ ඇති කරගෙන ඒවා ජය ගන්නට පොදු අර්ථය පසෙකලා යම්කිසි කෙනෙක් ක්‍රියාත්මක වෙනවා නම් එතන සිද්ධ වෙන්නේ එක්තරා පරිහානියක් විතරයි. පොඩි දැගලීමක් නම් වෙනදාට වඩා ප්‍රකට වෙනවා. කලකෝලාහලයක්, මහා අමුතු කලබලයක්, කුලප්පු වීමක් වෙන්නට ගන්නවා. ඒ කුලප්පුව තව කෙනෙක් උද්‍යෝගයයි කියලා හඳුනා ගන්නටත් පුළුවන්. අර එක මිනිස්සෙක් ඒ මිනිස්යාගේ අත් දෙකම නැහැ. වැල පිටේ කපලා. ඉතින් ඒ මිනිස්සයා කොහොම හරි සරම ඇඳගෙන යනකොට මැස්සෙක් රිංගලා සරම ඇතුළේ. ඊට පස්සේ මේ මිනිස්සයා දැන් මේ මැස්ස එලවන්න එහාට මෙහාට දාගන්නවා. දැන් අත් දෙක නැති නිසා ඒ මිනිස්සයා දැන් අර අත් කොටේ නැතිනේ. ඒ නිසා එහෙන් මෙහෙන් එහාට මෙහාට වෙලි දැන් දඟලනවා. දඟලනකොට තව එක්කෙනෙක් මේක බලාගෙන ඉඳලා කියනවා මොකද බොහොම සතුටින් නටන්නේ. බොහොම සන්තෝෂයෙන් උද්‍යෝගයෙන් නටනට යන්නේ. පාරේ යනකොටත් බොහොම සන්තෝෂයෙන් යනවා නේද නටනට. රණ මිනිස්සයා නටනවා නෙවෙයි අයිසේ. මේ අඳුමාසට මේ දැස්සේ කීට ඒක එලව ගන්න ගමන් මම මේ දඟලනවා. එතකොට ඈතින් බලා ඉන්නකොට මේක හොඳ නැටුමක් වගේ පේන්නත් පුළුවන්. ඊටාම සන්තෝෂයෙන් මහමග යනවා වගේ පේන්නත් පුළුවන්. ඒතකොට මේ වගේ අපිට බාහිරින් බලා ඉන්නකොට කුලල් කා ගන්න එකත් උද්‍යෝගයක් වගේ පේන්නට පුළුවන්. 아무තු හොඳ ප්‍රබෝධයක් වගේ පේන්නට පුළුවන්. අද ධර්ම තුල තියෙන අවාසනාවන්ත ස්වභාවය තමයි අන්න එහෙම තම තමන්ගේ දුබලකම් වසා ගන්නට තමන්ගේ නොයෙකුත් නලියන දඟලන හැපෙන කුලප් වෙන ඒ ස්වභාවය සමනය කරගන්නට දඟලනවා. ඒක අපිට පෙනෙන්නට පුළුවන් එක්තරා උද්‍යෝගයක් වගේ. හැබැයි ඒ තුල සමස්ත පරමාර්ථය සාධනය වීමක් නොවේ සිද්ධ වෙන්නේ ඔවුන්ගේ මතවාද තුල හිරවිලා අවසානයේ පක්ෂ පිළිබෙදිලා කුලල් කා ගැනීමක් විතරයි සිද්ධ වෙන්නේ. ඒ නිසා අද සමාජය තුල දහම වශයෙන් යම්කිසි ප්‍රබෝධයක් උද්‍යෝගයක් තිබීම පිළිබඳව අපට පෞද්ගලිකව සතුටක් තියෙනවා. හැබැයි මේ යන රටාව බොහෝ දුරට අපිට සංශෝධනය කරගන්නට සිද්ධ වෙනවා. එහෙම නොවුනොත් වැඩි කාලයක් මේ ශාසනය, මේ දහම, මේ රට, මේ සත්භාවයන් පවතී කියලා අපිට හංගින්නට පුළුවන් කමක් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ ධම්මෝ හවේ රක්කති ධම්මචාරය දහම ඇසුරු කරන තැනත්තා දහමින් රැකෙනවා කියන මේ දේශනාව උතා ගැඹුරු අර්ථයකින් දේශනාවක්. ඒ නිසා අද ධර්ම දේශනාව තුළ මම ටික වෙලාවක් යම් උත්සාහයක් දරන්නේ දහමින් දැහැමියා රැකෙන්නේ කොහොමද කියන්නේ නෙවෙයි දහමින් දැහැමියා නොරැකෙන්නේ කොහොමද කියලා කියන්නේ. මොකද නොරැකෙන පැති, කඩා වැටෙන පැති, ලිස්සා ඇද හැලෙන පැති හඳුනාගත්තොත් විතරයි අපිට වැටෙන්නේ නැතුව මේ ගමන යන්නට පුළුවන්. වැටෙන්නේ මෙහෙමයි, පිළිහෙන්නේ මෙහෙමයි කියලා තේරුම් ගත්තේ නැතිනම් අපිට මේ ධර්මාන්තරව ප්‍රතිපත්තියේ මේ ශාසන ප්‍රතිපත්තියේ වැඩි කාලයක් ඉදිරියට යන්නට පුළුවන් වෙන්නේ නැහැ. ඒ නිසා අපි විශේෂයෙන් තේරුම් කරගන්නට ඕනේ කොහොමද මේ දහම් මඟ යනවා වගේ පෙනුණා වුණත් අපි දහම් මඟ නොයන්නේ කොහොමද? හැබැයිවට දහම පුහුණු කරනවා වගේ පෙනුණත් අපිට වරදින්නේ කොතනද? මේවා පිළිබඳව නිසි අවබෝධයක් ඇති කරගත්තොත් අපිට පොදු ආකල්පයේ වශයෙන් ධර්මයෙන් දැහැමියා රැකෙනවා කියන එක සනාත කරලා පෞද්ගලිකව සැකසංකා ඇති කරගෙන පසුබානවා වෙනුවට අවංකවම හැබෑවටම ධර්මයේ හැසිරෙන තනත්තා දහමෙන් රැකෙනවායි කියන અભීත ආකල්පය අපට හරියටම ස්ථාපිත වෙන්නට පුළුවන් මේ දහම නිවැරදිව කරන හරියට.
අපිට වරදින තැන් මොනවද කියන එක හරියට අපි තෝරා ගන්නවා. ඒ නිසා අපි ටිකක් උත්සාහ කරලා බලමු ටික වෙලාවක් තුල මේ ධර්මයේ අපිට වරදින තැන් මොනවද කියලා යන්තමට හරි හඳුනා ගන්න. එකක් තමයි අපි වරදවා ගන්න ප්‍රධානම තැන මේ ධර්ම මාර්ගයේ කිව්ව ගමන්ම අපි වරද්ද ගන්නවා ධර්මානුධර්ම ප්‍රතිපත්තියයි කියනකොටම අපේ ඔළුවට එනවා සිල් ගන්න එක, භාවනා කරන එක, බණ අහන එක, දන් දෙන එක. ඔන්න ඔය වගේ ටිකක් තමයි අපිට ධර්ම කිව්ව ගමන් ඔළුවට එන්නේ. ඊට පස්සේ ඉතින් දානෙ දෙන්න හදන එක, සිල් ගන්න හදන එක, භාවනා කරන්න හදන එක, බණ අහන්නට හදන එක විතර තමයි අපි ධර්මානුධර්ම ප්‍රතිපත්තිය හැටියට හඳුනාගන්නේ. ඒවා ධර්ම නොවේ කියනවා නෙමෙයි. ඒවා ධර්ම තමයි. හැබැයි අපිට ධර්ම හැටියට අංශ දෙකක් පිළිබඳ අපේ අවධානය යොමු කරන්නට ඕන. මොනවද අංශ දෙක? නැවැත්ම පිළිබඳව ධර්මතාවය සහ පැවැත්ම පිළිබඳව ධර්මතාවය. ධර්මානුධර්ම ප්‍රතිපත්තිය පැහැදිලිව කොටස් දෙකකට බෙදෙනවා. නැවැත්ම පිළිබඳව ධර්මතාවය සහ පැවැත්ම පිළිබඳව ධර්මතාවය. මොකද්ද නැවැත්ම පිළිබඳව ධර්මතාවය කියලා කියන්නේ? පෞද්ගලික විමුක්තිය සඳහා, කෙලස් නැසීම සඳහා, අභ්‍යන්තර පාරිශුද්ධත්වය සඳහා අපි දරන ව්‍යායාම. ඒක තමන්ට පෞද්ගලිකයි. මම රහත් වෙලාද ඉන්නේ, ප්‍රත්‍යඥවද ඉන්නේ කියන එක ලෝකෙට ඇති වැඩක් නෑ. මගෙන් ලෝකෙට මොකද්ද වෙන්නේ කියන එක විතරයි ලෝකයට වැදගත්. බුදුහාමුදුරුවෝ බුදු වෙලාද සර්වඥද කියන එක අපට වැඩක් නෑ. බුදුහාමුදුරන්ගේ අපට උනේ මොකද්ද කියන එක තමයි අපිට වැදගත්. ඒ නිසා බුදුහාමුදුරන්ගේ සර්වඥ භාවයේ බුද්ධත්වයේ අපට ඵලදායක වෙන්නේ ඒකේ ලෝකෙට සිතක් උණු නිසායි. ඒකෙන් ලෝකෙට සිතක් නොවුනා නම් දැන් පසේ බුදුරජාණන් වහන්සේ නම බුද්ධත්වයටපත් වෙනවා. නමුත් උන්වහන්සේගෙන් ලෝකෙට ඉබඳු සේවයක් නොවන නිසා අපි පසේ බුදුවරු ගැන වැඩි කතා කරන්න යන්නේ. පසේ බුදුවරු ගැන වැඩි උනන්දු වෙන්නට යන්නේ. පසේ බුදුවරුන්ට වඳින්න පූජා පවත්වන්නට යන්නේ. පසේ බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරන්නට බොහෝ දෙනෙක් පෙරමෙන්නේ නැහැ. ඇයි? ඒක පෞද්ගලික විමුක්තියක් සාධනය කරන මහන්සිය කෙලස් නැසනවා. හැබැයි ලෝකෙට වෙන අමුතු විශේෂ මහන්සියකට දන්තන් පූජා කිරීම හරහා ලෝක යහපතක් ලෝකයට සිද්ධ වෙනවා. එන් මෙපිට අමුතු මඟ පෙන්වීමක් තුළින් ලෝකෙට යහපතක් සිද්ධ වෙන කෙනෙක්ද ගොඩක් අඩු වෙලා තියෙනවා. ඒ නිසා අපිට පුද්ගලයෙක් සම්බන්ධව කතා කරද්දී සමාජමය වශයෙන් වැදගත් වෙන්නේ ඒ පුද්ගලයා රහත්ද, ඒ පුද්ගලයා සෝවාන්ද, ඒ පුද්ගලයා ප්‍රත්‍යඥද, ඒ පුද්ගලයාගේ තනතුර මොකක්ද කියන එක නෙමෙයි. ඒ මනුස්සයාගේ සමාජයේ යම්කිසි මානුෂීය මෙහෙවරක් සිද්ධ වෙනවා. ඒ තනත්තා දරන තනතුරෙන් හැබෑවට ලෝකේ ඒ තනතුරේ අර්ථය පිළිබිඹු වෙනවා. ඒ මනුස්සයා Taman හිමි තැනට සුදුසු වගකීම් ටික සමාජයෙන් ඉටු කරනවා. එහෙමනම් එතනට සුදුසු කෙනෙක්. එහෙම නැත්නම් ඒ බඳු මිනිසයා තවදුරටත් ඒ ස්ථානයේලා සුරක්ෂිත කරන්නට අවශ්‍යතාවයක් නැහැ. භික්ෂුවක් හැටියට ඒ පුද්ගලයා සමාජයට යමක්ද කරන්නේ, එහෙමනම් සමාජයේ විසින් ඒ පුද්ගලයා සුරක්ෂිත කර යුතුයි. ඒ භික්ෂුන් වහන්සේ විමුක්තිය සඳහා යම් උත්සාහයක් ප්‍රයත්නයක් දරනවාද කියන එක ඒක භික්ෂුවගේ පෞද්ගලික කටයුත්තක්. ඒක උන්වහන්සේගේ විමුක්තිය සඳහා හේතු වෙනවා. හැබැයි නිවන සඳහා කටයුතු කළත් නොකළත් සමාජයට අනතුරු කරන්නට භික්ෂුවට ඉඩක් නැහැ. සමාජයට ලැබිය යුතු දේ නොලබා හරින්නට, සමාජයට කළ යුතු යුතුයකම් කොටස නොතකා හරින්නට ඒ භික්ෂුවට යුතුයකමක් නැහැ. ඇයි? මහජනයා විසින් පෝෂණය කරනවා නම්, මහජනයා විසින් ඒ අර්ථයේලා සලකනවා නම් ඒ භික්ෂුවට Tamanගේ අර්ථ නොසලකා හැරලා කෙලසලා කටයුතු කරන්න පුළුවන්. යම් ආයතනයක ප්‍රධානිය ඒ තනතුරෙහිලා සුරක්ෂිත කරනවා නම්, පෝෂණය කරනවා නම්, නඩත්තු කරනවා නම්, පරිගණනවා නම් මම විමුක්තිය සඳහායි කටයුතු කරන්නේ, මම නිවන සඳහායි කටයුතු කරන්නේ කියලා තනතුරේ වගකීම් බැහැර හරින්න පුළුවන් කමක් නැහැ. එබැවින් ඒ තනත්තා තවදුරටත් ඒ තනතුරට සුදුසු නැහැ. ඒ පරිණාමන්නට ඒ තනත්තා සුදුසු නැහැ. ඒ තනත්තා අපරාධකාරයෙක් වෙනවා සමාජයේ. ඇයි ඒ? ආත්මාර්ථකාමීව පරාර්ථය පැහැර හැරීම. ඒ නිසා තමන්ගේ පෞද්ගලික විමුක්තිය සඳහා, පෞද්ගලික විසුද්ධිය සඳහා, පෞද්ගලික සුඛාර්ථය සඳහා ක්‍රියාත්මක වෙන්නට ඕන. අභ්‍යන්තර පාරිශුද්ධිය සඳහා මේ නැවැත්ම පිළිබඳ ප්‍රතිපදාවයි. හැබැයි අපි හැම කෙනෙකුගේම සමාජයට, ලෝකයට දීර්ඝ කාර්යභාරයක් තියෙනවා. ඒ පැවැත්ම පිළිබඳ ප්‍රතිපදාව. බිරිඳ සම්බන්ධව, සැමියා සම්බන්ධව, දරුවා සම්බන්ධව, අම්මා තාත්තා සම්බන්ධව, ගෙදර සම්බන්ධව, ව්‍යාපාරය සම්බන්ධව, ආයතනය සම්බන්ධව, තනතුර සම්බන්ධව, ගම රට සම්බන්ධව, මනුෂ්‍ය වර්ගය සම්බන්ධව, ආගම සංස්කෘතිය සම්බන්ධව, ජාතිය සම්බන්ධව
මුළු මහත් විශ්වය සම්බන්ධ සබඳහන සම්බන්ධ මෙතෙක් සියල්ල සම්බන්ධ අපෙන් කල යුතු යුතුකම් කොටසක් ඒ තනතුරෙහිලා ඒ පැවැත්මෙහිලා ඒ භූමිකාවට අනුව මේ ස්වභාවය වෙනස් වෙනවා. නැවත්ම පිළිබඳව ප්‍රතිපදාව අපි කාටත් එකයි. කාමදුරවන්ටත් විමුක්තිය සඳහා එකම වැඩ පිළිවෙලා, ගිහියාටත් විමුක්තිය සඳහා එකම වැඩ පිළිවෙලා, ජනාධිපතිටත් එකම වැඩ පිළිවෙලා. කවුරු නිවන් දකින්නට ගියත් ඒ නිවන් දකින්නට අනුගමනය කළ යුතු ප්‍රතිපදාවෙන් තොරව ඒ අය නිවන් දකින්නට ඒකට නානාත්වයක් නැහැ. ඒකත්වයක් කියන්නේ විමුක්තිය සඳහා ගමන් කරනවා. මොකක්ද අපිට එහිදී කරන්න තියෙන්නේ? සබ්බපාපසකරණ කුසලස්ස සම්පදා සචිත්ත පරිවර්තන. පෞකම් වලින් වළකින්න, කුසල් දහම් වඩන්න, සිත පිරිසුදු කරගන්න. පෞකම් වලින් වළකිනවා කියන පස්සේ ප්‍රාණඝාතයෙන් අදත්තාදානයෙන් පමණක් නෙමෙයි. තමන්ගේ සිත කෙලසෙන්නේ කොහොමද? සිත විනාශ වෙන්නේ කොහොමද? අඳුරු වෙන්නේ කොහොමද? සිත පරිහානියට පැමිණෙන්නේ කොහොමද? ඒ දුර්ගුණ හඳුනාගෙන බැහැර කරන්නට වෑයම්. ඊළඟට තමන්ගේ මනස අවදි වෙන්නේ කොහොමද? පිරිසුදු වෙන්නේ කොහොමද? ගුණාත්මක වෙන්නේ කොහොමද? ඒ ගුණාංග හඳුනාගෙන වැඩි දියුණු කිරීම. ඊළඟට චිත්ත පාරිශුද්ධිය සඳහා ටිකෙන් ටික වීර්ය කිරීම, ඇලී බැඳී වලින් මනස නිදහස් කරගන්න. මෙන්න මේ ප්‍රතිපදාව රාජිකත් එකයි, ගිහියාටත් එකයි, පැවිද්දාටත් එකයි, බුදුහාමුදුරුවන්ටත් එකයි, අපි කාටත් එකයි. විමුක්තිය සඳහා කටයුතු කරනවා නම් ඒකායන අයම් භික්ඛවේ මාර්ගය. මහණෙනි මේ එකම මාර්ගයයි තියෙන්නේ. සිහි කල්පනාවෙන් ලෝකය අධ්‍යයනය කරමින්, මනස අධ්‍යයනය කරමින්, ක්ලේශ ප්‍රහාණය කරමින්, කුසල් වඩමින් සිත පවිත්‍ර කරන්නට වෙනවා. ඒ නැවැත්ම පිළිබඳව ප්‍රතිපදාව. හැබැයි පැවැත්ම පිළිබඳව ප්‍රතිපදාව එක් එක්කෙනාගෙන් එක් එක්කෙනාට වෙනස් වෙනවා. ආරස්ථාංග මාර්ගයම තමයි අපිට පුහුණු කරන්න තියෙන්නේ. ඒ පුහුණු කළා වුණාට පුද්ගලයාගෙන් පුද්ගලයාට ඒ මඟ, ඒ භූමිකාව වෙනස් වෙනවා. රාජුගේ රාජ ධර්මය කියලා කියන්නේ භික්ෂුවගේ භික්ෂු ධර්මයේ ශ්‍රමණ ධර්මය නෙවෙයි. හැබැයි රාජුට නිවන් දකින්නට තියෙන එකම භික්ෂුවටත් නිවන් දකින්නට තියෙන එකම මාර්ගයයි. මේ කාරණේ විමුක්තිය පිළිබඳව, නැවැත්ම පිළිබඳව සාධකයන් දෙදෙනාම සමතලක ඒකම මගක ඉන්නේ. හැබැයි පැවැත්ම පිළිබඳව ධර්මතාවයෙන්, පැවැත්ම පිළිබඳව ප්‍රතිපදාවෙන් රාජු එක තැනක ඉන්නවා, පැවිද්දා එක තැනක ඉන්නවා, සොල්දාදුවා එක තැනක ඉන්නවා, නිලධාරියා තව තැනක ඉන්නවා, කම්කරුවා තව තැනක ඉන්නවා, ගොවියා තව තැනක ඉන්නවා, මව තවත් තැනක ඉන්නවා, පියා තවත් තැනක ඉන්නවා, ගුරුවරයා තව තැනක, ඉංජිනේරුවා තව තැනක. එක් එක්කෙනාට භූමිකාවේ භාරයක් තියෙනවා. පැවැත්ම වෙනුවෙන්, ලෝකයේ වෙනුවෙන්, සමාජයේ වෙනුවෙන් විතරයි. එතන විකෘති නොවි, එතන පළුදු නොවි, එතන නොපිරිහි, එතන අතිධාවනයටපත් නොවි සමබරව පවත්වන්නට පුළුවන් නම් ඒ තැනත්තා පැවැත්ම පිළිබඳව ධර්මතාවයෙහි විචක්ෂණයි කියලා කියන්න පුළුවන්. යම් කිසි කෙනෙක් නැවැත්ම පිළිබඳව ප්‍රතිපදාව සම්පාදනය කරන්නට ගිහිල්ලා පැවැත්ම නොසලකා හරිනවා නම් ඒ පුද්ගලයා ආත්මාර්ථකාමීත්වයේ තුල ලොවට අපරාධ කරන කෙනෙක් කියා හඳුනා ගන්න සිද්ධ වෙනවා. ඔහුගේ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය අංග සම්පූර්ණ නැහැ. එක් පසකින් නැගී සිටින්න උත්සාහ කරනකොට අනිත් පසින් ඇද වැටෙනවා. එක කකුලක් ඉහළින් තියලා අනිත් කකුල පස්සට ඇද්දොත් මොකද වෙන්නේ? මොකද වෙන්නේ? දෙකට ඉරනවා ඇරෙන්නට, එහෙම නැත්නම් අඩු කඩා ගන්න ඇරෙන්නට ඒ තරත්තාට ඉදිරි ගමනට යනවා. අන්න ඒ වගේම දෙයක් සිද්ධ වෙනවා. නැවැත්ම සඳහා වීර්ය කරද්දී පැවැත්ම නොතකා හරිනවා නම් ඒ තනත්තා දෙපය දෙපසට හරවලා අවසානයේ තමන් විනාශ වෙනවා ලෝකයට. යමෙක් පැවැත්ම පිළිබඳව කතා කරන්නට පිළිපදින්නට ගියාම නැවැත්ම අමතක කරනවා. ඒ කියන්නේ බිරිඳ ගැන සොයනවා, දරුවා ගැන හොයනවා, අම්මා තාත්තා ගැන හොයනවා, ගේ දොර ගැන හොයනවා, ව්‍යාපාරය ගැන, ආයතනය ගැන. ඊට එහා උට ලෝකයක් නැහැ. තමන්ගේ මනසට මොකද වෙන්නේ? තමන් කුසල් දහම් වඩනවද? තමන් මිනිස්සෙක් හැටියට ඉපදිච්ච එකේ අර්ථය තමන් සම්පාදනය කරගත්තද? මේ කරන ඒවා තුළින් යම්කිසි මානසික සංවර්ධනයක් සැබවින්ම තමන් තුළ ගොඩනැගිලා තියෙන මේවා පිළිබඳව මොනම නිනව්වක්වත් නැහැ. ලෝකෙත් එක්කම පොරාලන. සල්ලිම හොයනවා, ගෙවල්ම හදනවා. රටක සමාජයට කරන්න ඕන දේවල්ම කරනවා. අවසානයේ බැලුවෙන් පස්සේ ඒ මිනිස්යාගේ ලෝකේ වැඩ ආරම්භ තියනවා. Tamanට Taman අහිමි වෙලා හිස්සතින් නැగిලා තියෙනවා. මිනිස්සෙක් ඇටියට ඉපදීමේ අර්ථය සාක්ෂාත් කරගෙන නැහැ, හඳුනාගෙන නැහැ, ප්‍රගුණ කරගෙන නැහැ, පුහුණු කරගෙන නැහැ. හැබැයි ලෝකෙට වැඩ කරලා තියෙනවා. බිරිඳට සලකලා තියෙනවා, අම්මා තාත්තට සලකලා තියෙනවා, දරුවගේ යහමඟ ගැන හොයලා බලලා තියෙනවා, ආයතනයේ කටයුතු කරලා තියෙනවා, නිලය අකුරටම වැඩ කරලා තියෙනවා. ඔක්කොම හරි.
හැබැයි අවසානයේ තමන්ගේ මනස ගැන හැඟීමක් නැහැ. ඔක්කොම කරන්නට ගිහිල්ලා තමන් නිකන් කුපිත වෙලා, තමන් දැවිලා, තමන් තැවිලා, තමන් වෙනසිලා අවසානයේ මනසින් පිරිහුණු කෙනෙක් හැටියට ලොවට යම් කිසි සේවාදායකත්වයක් සපයලා අහෝසි වෙලා තියෙනවා. එමන් තැනැත්තෙක් කොතෙම පුද්ගලයෙක් හා සමානයි. ඒ තැනැත්තා මනුෂ්‍ය ලෝකේ ඉපදීමේ අර්ථය ඔහුට ඇත්තේ නැහැ. ලෝකෙට මොනවා හරි ටිකක් කරලා තියෙනවා. උපකරණ වලින් අපිට වැඩ ගන්නට පුළුවන්. රොබෝලා වගේ අලුතෙන් හදන ඉබඳු උපකරණ වලින් අපිට වැඩ ගන්නට පුළුවන්. මිනිස්සෙක් යනු උපකරණයක් ආකාරයෙන් වැඩ කරන වැඩ පෙන්වන කෙනෙක් විතරක් නෙවෙයි. මිනිස්සෙක් කියලා කියන්නේ මානුෂීය ස්වභාවයෙන් ක්‍රියාත්මක වෙන්නට පුළුවන්, සත්භාවයෙන් ක්‍රියාත්මක වෙන්නට පුළුවන් සත්පුරුෂයෙක් වෙන්නට. ඒ සත්භාවයේ මානුෂීය ස්වභාවය ඒතනත්තා තුළ නැතිනම් තවදුරටත් ඒ මනුෂ්‍යත්වයෙන් ඇති පළක් නැහැ. ඒ නිසා පැවැත්ම පිළිබඳව කටයුතු කරද්දී තමන්ගේ නිලයේ වගකීම් තමන් දරන්නට ඕනේ. ඒක නොසලකා හරින්න බෑ. හැබැයි නිලයේ වගකීම් දරන්නට ගිහිල්ලා මානුෂීය தත්ත්වය නොසලකා හරිනවා. ඒ තනත්තා නිලයේ වැඩ කරලා තියෙනවා. හැබැයි ලෝකෙම නැසලා තියෙනවා. තමනුත් නැසාගෙන. මනුෂ්‍යකම් හඳුනාගෙන කටයුතු කරන්න බැහැ. මනුෂ්‍යකම් ගැන සලකන්නට කියලා ගිහිල්ලා නිලයේ කටයුතු පැහැර හරිනවා නම් ඒ තනත්තා පරිණාමي ලැබමින් මේ නිලයේ පවත්වන්නට සුදුස්සෙක් නෙවේ. ඒ තනත්තා ආයතනික වශයෙන් අපරාධකාරී. දූෂිතයෙක්. ඒ තනත්තා තවදුරටත් ඒ නිලයේ වඩන්නට සුදුස්සෙක්. මෙන්න මේ දෙක සමබරව හඳුනාගෙන පවත්වන්නට පුළුවන් නම් මේකට කියනවා මජ්ක්‍ධිම පටිපදා, මධ්‍යම ප්‍රතිපදා, සමචර්යා, සම වූ චර්යාව, විසමචර්යාවක් නෙමෙයි. තනතන උස් පහත් වෙච්ච ස්වභාවයක් නෙමෙයි. ඒ විසමචර්යාවෙන් බැහැර වෙලා සමචර්යාවේ හැසිරෙන්නට, මධ්‍යම ප්‍රතිපදාවේ පවතින්නට යම් කිසි කෙනෙක් සමත් වුණොත් ඒ තනත්තා ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ යෙදෙන කෙනෙක් සත්පුරුෂයෙක් කියලා හඳුනා ගන්නට පුළුවන්. ඔහු හුදෙක් තමන්ගේ විමුක්තිය සඳහා ක්‍රියාත්මක වෙනවා පමණක් නෙවෙයි, තමන් ජීවත් වෙන භූමිකාව තුළ ලොවට අත්පත් කර දිය යුතු සත්භාවය හරියට හඳුනාගෙන ඒවා නිසිලස පවත්වන්නට හිතනතා ජීවිතය. අද සමාජයේ ධර්මානුධර්ම ප්‍රතිපත්තියයි කිව්ව සැරේ ඔන්න ඔය දෙකෙන් එක් අන්තයක් අල්ලාගෙන අන්තගාමී වෙන ස්වභාවයක් සමාජයේ කරගෙන. විමුක්තිය ගැන කතා කළොත්, නිවන ගැන කතා කළොත්, රහත් වෙන්න, නිවන් දකින්න, බුදු වෙන්න දඟලනවා, ලේබල් ගහ ගන්න දඟලනවා. ඊට පස්සේ බිරිඳ ගැන තකන්නේ නැහැ, සැමියා ගැන තකන්නේ නැහැ, දරුවා ගැනත් නැහැ, ආයතනය ගැනත් නැහැ, නිලයේ වගකීම් නැහැ, රාජකාරිය නැහැ. ඒ ඔක්කොම යටපත් කරනවා අර තමන්ගේ පෞද්ගලිකාර්ථය සඳහා. අවසානයේ පෞද්ගලිකාර්ථය සාධනය කරගන්නේ නැහැ. මොකද ඒක කරන්න බෑ. ඒක අභව්‍යයක්. මේ පැවැත්ම ගැන ඇහැට පේන දේ ගැන කරුණා මෛත්‍රියෙන් තකන්නට බැරි මිනිස්සයා ඉන්න ඔක්කොම දෙයක් කරන්නේ. මේ පාරමිතා විමුක්තිය සඳහා පිළිය යුතු ගුණධර්ම වලට කියනවා පාරමී. පාරමී කියලා කියන්නේ පරතරට පමුණුවන ධර්ම. අද ඇතන් කෙනෙක් අර්ථකථනය කරනවා නේ පාරමිතත් ඕනේ නැහැ. පාරමිතා කියලා කියන්නේ මේ කල්ගත වෙන වැඩක්වත්, පහුබාන වැඩක්වත් කියන එක නෙවෙයි වෙනතුනේ. පාරමිතා කියන එකේ අර්ථය තමයි කෙලෙස් සාගරයෙන් පරතරට පමුණුවන. කෙලෙස් ධර්ම අභිභවා යන්නට අවශ්‍ය වෙන මානසික ගුණ. පරිත්‍යාගයේ කැපවීම නැත්නම් කෙලෙස් ධර්ම යටපත් කරන්න බෑ. කාමයන්ගෙන් බැහැර වීමේ සංකල්පනාව නෛෂ්ක්‍රම්‍ය නැත්නම් එහෙම කරන්න බෑ. ශික්ෂණය, සංයමය, දමනය නැත්නම්, සීලය නැත්නම් එහෙම කරන්න බෑ. ඒතකොට යමෙක් කියනවා නම් අපාරමිතා නැතුව නිවන් දකින්නට පුළුවන් කියලා, ඒක නැත්නම් දෙපය නැතුව ඇවිදින්නට පුළුවන්, උපකරණ නැතුව යුද්ධ කරන්නට පුළුවන් කියනා හා සමාන කතන්දරයක් තමයි එතකොට කියන්නේ අභව්‍ය කතාව. හේතුව ඵලය නොහගින්නා වූ, අගමුල නොදකින්නා වූ අභූත කතාවක් තමයි යම් කෙනෙක් පාරමිතා නැතුව නිවන් දකින්නට පුළුවන් කියලා ප්‍රකාශ කරනවා. ඇයි මෙහෙම වෙන්නේ? ඒවාහි හැබැයි අරුත ගිලිහිලා ගිහිල්ලා බොහෝ පටු ආකල්ප ඒවා තුළට පටලවාගෙන තමන්ගේ මතවල දේශනාත කිරීමේ අදහස විනා හැබැයි ධර්මානුධර්ම චර්යාවේ යෙදෙන්නට හෝ යොදවන්නට මිනිසුන්ගේ අවශ්‍යතාවය ගිලිහිලා ගිහිල්ලා ඒ තරම්ම ආත්මාර්ථකාමීව තමන්ගේ දෘෂ්ටිය සමාජගත කිරීමේ ප්‍රයත්නයක ගිහි පැවිදි බොහෝ දෙනා ඉවත් වෙනවා. ඒ නිසා අපි තේරුම් ගන්නට ඕනේ මේ පාරමිතා කියලා කියන මේවා කල්පයක් ගත වෙනවා, කල්පලක්ෂයක් ගත වෙනවා කියන කතන්දරේ නෙමෙයි. ඒ ගුණාංග ටික අද මේ මොහොතේ මට අවදි කරන්න පුළුවන් නම් මනස තුලින්
මේ මොහොතේ එතනට කෙලෙස් සාගරයෙන් එතරට යන්නට පුළුවන්. කෙලෙස් ධර්ම අභිභවා යන්නට පුළුවන්. ඒකට ඉතින් කොච්චර කාලයක් ගත වෙනවද කියන එක පාරමිතාවල වැරද්දක් වා බුදුහාමුදුරන්ගේ වැරද්දක් නෙමෙයි. ඒක තමන්ගේ දෝෂේ. ඒක තමන්ගේ දුර්වලකම. දැන් සතිපට්ඨාන සූත්‍රයේදී බුදුහාමුදුරෝ දේශනා කරනවා මේ සතිපට්ඨානය හරියට පුහුණු කරනවා නම් සතියකින් මාර්ගඵල අධිගමනය සඳහා පැමිණෙන්නට පුළුවන්. ඊළඟට එහෙම ප්‍රමාද වුණොත් සති දෙකකින් නැත්නම් මාසෙකින් නැත්නම් මාස 7කින් නැත්නම් අවුරුදු 7කින්. එතකොට දැන් මේ දවස් 7කින් කියන එක අවුරුදු 7ක් දක්වා ඒ ප්‍රමාද වෙන්නේ. ඒක බුදුහාමුදුරන්ගේ දෝෂයක්වත් සතිපට්ඨානයේ දෝෂයක්වත් නෙමෙයි. ඒ ප්‍රතිපදා පුහුණු කිරීම සම්බන්ධව තමන්ගේ උදාසීනතාව. නිසා කල්ගත වෙනවා කියන එකේ තේරුම අදාළ සාධක සම්පාදනය කරන්න තමන්ගේ පවතින උකටලී භාවය. එහෙම නැත්නම් පාරමිතාව කියන්නේ කල්ගත වෙන ප්‍රශ්නයක් නෙවෙයි. එතකොට මම මේ කියන්නට ගියේ පාරමිතාවල කෙලස් ධර්ම ප්‍රහාණය කරන්නට පුහුණු කළ යුතු පළවෙනිම ධර්මතාවය මොකක්ද? දානය කියන්නේ මොකක්ද? මට තිබෙන සිද්ධ වෙන්න මට ලාභ ලබන්න කියලා අර වැඩි පොලී තියෙන බැංකුවක් වල සල්ලි දානවා වගේ වැඩක් නෙමෙයි. අද දානය කියලා කියන්නේ එහෙම එකක් නේ. දාන පාරමිතාවයි කියලා කියන්නේ එහෙම එකක් නෙමෙයි. මා සතු දෙයින් අනේකාට යහපතක් කරන්නට මට කොච්චර කැප වෙන්නට පුළුවන්. ඥාන ශක්තියෙන්, කාය ශක්තියෙන්, ශ්‍රමයෙන්, කාලයෙන්, ධනයෙන්, හැකියාවන්ගෙන්, නිලතල වලින් මේ මොනවයින් හරි ආහාර පානයෙන්, ඇඳුමෙන්, පැළඳුමෙන්, වාසස්ථානයෙන්, වචනයකින් හරි අනේකාගේ යහපත පිණිස මට කොතෙක් කැප වෙන්නට පුළුවන්ද? ඒක තමයි පරිත්‍යාගය. ඒක තමයි දානය කියන්නේ. මේ මුල් පියවර පවා නොතකා හරිනවා. බිරිඳ ගැන නොතකන, දරුවා ගැන නොතකන, අම්මා තාත්තා ගැන නොතකන, සැමියා ගැන නොතකන, ආයතනය ගැන නොතකන. Taman මේ தത്വෙට පමුණවලා Tamanට මුදල් ගෙවලා Tamanට පරිණාමය දීලා Tamanව නඩත්තු කරන සමාජය ගැන, ලෝකය ගැන Taman වෙනුවෙන් කළ යුතු දේ කරන්නට තරම්, අන් අයගේ යහපත අභිවෘද්ධිය වෙනුවෙන් කැප වෙන්නට පරිත්‍යාග කරන්න තරම් සත්භාවයක් නැති පුද්ගලයා. ඒතනත් අර මිනිස්සෙක් කියන්නට බෑ. ඒ බඳු පුද්ගලයා නිවන් දකින්න විමුක්තිය සඳහා කෙසේ කටයුතු කරන්නේ. එතකොට පින්නතුන්ට හිතෙන්න පුළුවන් ඉතින් එහෙම කරලා කොහොමද නිවන් දකින්නේ? බිරිඳ ගැන හිත හිතා ඉඳලා, දරුවා ගැන හිත හිතා ඉඳලා, සැමියා ගැන හිත හිතා ඉඳලා, ආයතනය ගැන හිත හිතලා කවද්ද රහත් වෙන්නේ? කවද්ද නිවන් දකින්නේ? මෙතන තමයි අපිට වරදින තැන වෙන්නේ. නිවන් දකින්නට කෙලස් නසන්නට කල යුත්තේ මනස ඇතුලේ පහළ වෙන දුර්ගුණ දුරු කිරීම විතරයි. ආයතන කඩාකප්පල් කිරීම නෙමෙයි. නිරතල වලින් පලා යාම නෙමෙයි. Tamanට දරා ගන්න බැරුව, ඔරොත්තු දෙන්න බැරුව කැලේ පනින එක නෙමෙයි. කෙලස් නසන්නට අවශ්‍ය වෙන්නේ ක්ලේශ ධර්මය හඳුනාගෙන ඍජුව ප්‍රහාණය කරන්න වීර්යය. දැන් උදාහරණයක් හැටියට අපි හිතමු ගත්තොත් දරුවෙක් හදනවා, ශිෂ්‍යයෙක් හදනවා. දරුවා හදනකොට අපි තරහ ගන්නට හොඳ නැහැ. තරහ ගන්න එක විමුක්ති මාර්ගයට බාධාවක්. දැන් දරුවා වැරද්දක් කරනවා, ශිෂ්‍යයා වැරද්දක් කරනවා. ඊට පස්සේ අපි ඌවට කේන්ති ගන්න හොඳ නැහැ. අපි ඉවසන්න ඕන. මෙහෙම කියලා හිතුවොත් දරුවෝ හැදෙයිද? එතනත් දරුවෝ හදනවා නෙමෙයි, දරුවෝ හැදෙන්න අරිනවා. ඉතින් අහම්බෙන් හරි හැදුනොත් හොඳයි. එතනත් ගෝලය හදනවා නෙමෙයි, හැදෙන්න අරිනවා. ඒ තරත්තාගේ ඇති පරිපාලනයේ ඇති තේරුමක් නැහැ. ඒ මාතෘත්වයේ පීතෘත්වයේ ඇති තේරුමක් නැහැ. ඒ ගුරු භාවයේ, ඒ ගුරු භූමිකාවේ ඇති වැදගැන්මක් නැහැ මේක. එහෙනම් දරුවෙක් හදනකොට, ශිෂ්‍යයෙක් හදනකොට වරද කරන තැන දොස් නගන්නට ඕන තැන දොස් නගන්නට පුළුවන් වෙන්න ඕන, බැනවදින්නට ඕන තැන බැලවදින්නට ඕන පුළුවන් වෙන්න ඕන, ගහන්න ඕන තැන ගහන්න පුළුවන් වෙන්න ඕන, දඩුවම් කරන්න ඕන තැන දඩුවම් කරන්න පුළුවන් වෙන්න ඕන. නිලයෙන් පවත්වන්නටම බැරි නම් අවවාද කරලා, අනුශාසනා කරලා, අනතුරු අඟවලා කාලයක් දීලා ඒත් හැදෙන්නේ නැත්නම් නිලයෙන් පහ කරලා වෙනත් සුදුසුකේ නිලයට පමුණවා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ පරිපාලකයා නිවැරදි පාලකයෙක් වෙන්නේ. එතකොට දැන් මෙහෙම කරද්දී ලෝකෙට අනතුරක් නේද සිද්ධ වෙන්නේ? අර මිනිස්යාගේ රස්සාව නැති වෙන එක නේද සිද්ධ වෙන්නේ? එක මිනිස්යාගේ රස්සාව රකින්න කියලා ආයතනයක් කඩාකප්පල් කරන්න ප්‍රධානීකට වගකීමක් නැහැ. යුතුයකමක් නැහැ. එහෙම කරනවා නම් ආයතනික වශයෙන් ඒකට අපරාධකාරයි. එක මිනිස්සෙගේ දිවි රකින්නට නෙමෙයි ආයතනයක්. ඒ නිසා ඒතනත්තාට රැකෙන්න ඕන නම් අපි කාලයක් දීලා තියෙනවා. අපි උදව් කරලා තියෙනවා, අවවාද කරලා තියෙනවා. හැදෙන්නට මඟ පෙන්නලා තියෙනවා. ඒ සියල්ල සම්පාදනය කරලා දීලා අනතුරු අඟවලා මෙන්න මෙදා වෙනකොට හැදලා හිටියේ නැත්තම් මට කරන්නට දෙයක් නැහැ කියලා ඒ විදිහෙන් කියලා හැදෙන්නේ නැත්තම් Taman විසින් ගිලබිරිකා ගන්නවා විනා අපි ගිලබිරිකන්නට යනවා නෙවෙයි.
ඒ නිසා මේ අහිංසක කියන්නේ රස්සාව නැති වුණානේ. එහෙම අනුකම්පා කරනවා කියන එක එතන අනුකම්පාව නෙමෙයි. බොහෝ දෙනා වෙනුවෙන් ලැබිය යුතු ප්‍රතිලාභය එක් මිනිසෙක් කෙරෙහි අපේ උනන්දු වෙලා සියල්ල කඩා කප්පල් කරන සමාජ අපරාධයක් විතරයි එතන සිද්ධ. හැබැයි පෞද්ගලික කෝන්තරයක් නිසා, පෞද්ගලික මතවාදයක් නිසා, ගැටීම නිසා, Tamanට අප්‍රසන්න වීම නිසා, Taman මේ පුද්ගලයා දුරදිග හොයන්න බලන්න නැතුව අනුන්ගෙන් කේලම් අහලා රස්සාවෙන් බැහැර කරනවා නම් ඒත් ඒ ප්‍රධානියා ලෝකෙට අපරාධකාරයි. ඇයි? ඒ තනත්තා Tamanගේ නිලයට සුදුසු ඒ ධර්මානුධර්ම චර්යාව මනවින් පවත්වන කෙනෙක් කියලා හඳුනා ගන්න පුළුවන්. එහෙමනම් දඩුවම් කළ යුතු තැන දඩුවම් කරන්නට ඕනේ. දරුවාට ගහන්නට ඕන තැන ගහන්නට ඕන, බනින්නට ඕන තැන බනින්නට ඕනේ. හැබැයි මේකෙදී අපි හිත නරක කරගන්නට ඕනේ. ඒ අපි හිත නරක කරගන්නවා කියන එක දඬුවමට අදාළ කාරණයක් නෙමෙයි. ඒක අවවාදයට අදාළ කාරණයක් නෙමෙයි. ඒක බැනවැදීමට අදාළ කාරණයක් නෙමෙයි. අපි හිත නරක කරගන්නවා කියන්නේ අපි දුර්වල කරනවා. දරුවාට අවවාද කරනවා, දඬුවම් කරනවා කියන්නේ දරුවාගේ යහපත සඳහා. ආයතනික නීති රීති වලට, රෙගුලාසි වලට යටත් වෙලා බැහැර කළ යුත්තා බැහැර කරනවා, සංග්‍රහ කළ යුත්තා සංග්‍රහ කරනවා, නිලතල දී යුත්තා නිලතල දෙනවා කියලා කියන්නේ ඒක ආයතනයේ අවශ්‍යතාවය. හැබැයි ඒ සම්බන්ධව කටයුතු කරන්න ගිහිල්ලා අපේ හිත දූෂ්‍ය කරගන්නවා නම්, අපි කෙලසෙනවා නම් ඒක ඉතින් තමන්ගේ දුක. ඒක ආයතනයේ වැරද්දක්වත්, ඒක පරිපාලනයේ දෝෂයක්වත් නෙවෙයි. ඒ නිසා දරුවාට දඬුවම් කරන්නට ඕනේ. ඒක දරුවාගේ යහපත වෙනුවෙන් පැවැත්මට අදාළ ධර්මතාවය. හැබැයි දරුවාට දඬුවම් කරන්න ගිහිල්ලා කෝප වෙන්නට යුතුමක් නැහැ. ඒක තමයි දුර්වලකම. ඒ නිසා කෝප වීම වළක්වා ගන්න එක නැවැත්ම පිළිබඳව ප්‍රතිපදාවයි. දරුවාට දඬුවම් කරලා දරුවා ගොඩ ගන්න එක පැවැත්ම පිළිබඳව ප්‍රතිපදාවයි. මේ දෙකම එකවර පුහුණු කරන්නට පුළුවන් වෙන්න. එහෙම බැරි නම් ලේසියෙන් නිවන් දකින්නට, ලේසියෙන් ගොඩ වෙන්නට දරන මේ අද සමාජයේ බොහෝ දෙනා ඉක්මනින් ලේබලයක් කලවගත්තාම මම සෝවාන්, මම රහත්, මම බුදු වෙලා කියන්නට පෙළඹෙන්නේ මේ ප්‍රතිපදාවේ තරම්ම දුෂ්කර ප්‍රතිපදාවක් නිසා. හැබැයි කිසි කෙනෙක් පසුබට වෙන්නට එපා. මේක කරන්න බැරි දෙයක් නෙවෙයි. කරන්න පුළුවන් නිසායි අපි පුහුණු කරන්න නිසායි කියන්නේ. නවත්තන ගමන් පවත්වන්න, පවත්වන ගමන් නවත්තන්න කියන එක යන ගමන් නවතින්න කියනවා වගේ වැඩක් නෙවෙයි. නවත්තන්නට නැත්තේ ඇතුළෙන් පහළ වෙන තමන්ටත් අනුන්ටත් අනර්ථ කර වූ ක්ලේශ ධර්ම. තමන් කෝප වෙනවා කියන එක දරුවාට අවශ්‍ය දෙයක් නෙවෙයි. ඒක දරුවාගේ අභිවෘද්ධියට හේතු වෙන දෙයක් නෙවෙයි. තමන් තරහ ගන්නවා කියන එක නිලයට අදාළ කාර්යයක් නෙමෙයි. ඒක ආයතනයට හෝ රටකට හෝ නිලයට හෝ තමන්ට හෝ අනුන්ට හෝ යහපතක් වෙන වැඩක් නෙමෙයි. ඒවයි නවත්තන්න ඕන. අධික විදිහින් කාමයට ලොල් වීම, තෘෂ්ණා බරිත වීම කියන එක ඒක බිරිඳට අවශ්‍ය දෙයක්වත්, සැමියාට අවශ්‍ය දෙයක්වත්, රටට අවශ්‍ය දෙයක්වත්, දහමට අවශ්‍ය දෙයක්වත් නෙමෙයි. හැබැයි පෞල් ජීවිතය පවත්වන්න ඕන. බිරිඳගේ සිතුම් පැතුම් හඳුනාගෙන සැමියාට කටයුතු කරන්න පුළුවන් වෙනවා. සැමියාගේ සිතුම් පැතුම් හඳුනාගෙන බිරිඳට කටයුතු කරන්න පුළුවන් වෙනවා. දරුවන් හදන්න ඕනේ, කම්සක විඳින්න ඕනේ. එහෙම නැත්නම් මොකද්ද විවාහ ජීවිතය? හැබැයි ඒ තුල සීමා වික්මෝ අගතිගාමී නොවෙන්නට ඕනේ. අගතිගාමී වෙනවා නම් ඒ තනත්තා මධ්‍යම ප්‍රතිපදාවෙන් බැහැ. ඒ කියන්නේ Tamanගේ බිරිඳ සිටියදී කාමෙන් මුසල්පත් වෙලා තවත් කාන්තාවන් පිළිබඳව එසේ සිතන්නට යනවා නම්, තවත් පුරුෂයන් සමග එසේ සිතන්නට යනවා නම් ඒ පුද්ගලයා දූෂිත පුද්ගලයෙක්, අපරාධකාරයෙක්, මධ්‍යම ප්‍රතිපදාවෙන් ජීවිතේ. ඒ වගේම මතක තියාගන්න ඕනේ ධර්මානුධර්ම චර්යාවෙන් බැහැර වීම කියලා කියන්නේ මිත්‍යාචාරය කියලා කියන්නේ. අඹුවක් අන්සැමියෙක් සේවනය කරනවා නම් අපි ඒකට කියනවානේ කාම මිත්‍යාචාරය කියලා. ඒ මිත්‍යාචාරය තවත් පැත්තකින් සිද්ධ වෙනවා. විවාහක පුරුෂයෙක්, විවාහක කාන්තාවක් තමන්ගේ බිරිඳ, තමන්ගේ සැමියා කියන අනේකාගේ සිතුම් පැතුම් නොතකා හැරලා මම අද ඉඳන් බ්‍රහ්මචාරී වෙනවා, මම අද ඉඳන් සීල් රකින්නවා කියලා තනියෙන් තීරණයක් අරගෙන අනේකාගේ අවශ්‍යතා නොතකා හැරලා විවාහ සංස්ථාව තුළ මානසික පීඩනයකට ලක් කරනවා නම් ඒ තනත්තා විවාහ සංස්ථාව තුළ අපරාධකාරයෙක් වෙනවා. කාම මිත්‍යාචාරයේ හැසිරෙනවා. එනිසා මිත්‍යාචාරය කියන්නේ අභිභෝයාම පමණක් නෙමෙයි. තමන්ගේ බිරිඳ සිටියදී අන් භාර්යාවක් ඇසුරු කිරීමත් මිත්‍යාචාරයයි. තමන්ගේ පුරුෂයා සිටියදී අන්‍ය පුරුෂයෙක් ඇසුරු කිරීමත් මිත්‍යාචාරයයි. හැබැයි ඒ වගේම තමන්ගේ බිරිඳගේ, තමන්ගේ සැමියාගේ සිතුම් පැතුම් හඳුනා නොගෙන තමන්ගේ තනි මතය මත තමන් සියල්ල වර්ජනය කරලා ක්‍රියාත්මක වෙනවා නම් නිවන් දකින්නට කියලා ඒ තනත්තා විවාහ සංස්ථාව තුළ කාම මිත්‍යාචාරයේ හැසිරෙනවා.
තමන්ට ඕන නම් දෙදෙනාම කතා කරගෙන එතනට පැමිණෙන්න පුළුවන්. තමන්ට බ්‍රහ්මචාරී වෙන්නට ඕන නම්, තමන්ට සිල් රකින්න ඕන නම්, තමන්ට අනගාരിക වෙන්න ඕන නම්, තමන්ට මහාන වෙන්න ඕන නම් විවාහ වුණේ කෙනෙක්ගේ කැමැත්තෙන් නෙමෙයි. දෙන්නාමනේ අසංකලේ දෙන්නාමනේ කැමැති උනේ. එහෙම දෙන්නම කැමැති වෙලා එකක වෙච්ච සම්මුතියක පස්සේ කාලෙක ගිහිල්ලා මට නිවන් දකින්න ඕන කියලා තනියෙන් තීරණ ගන්නට පුළුවන් කමක් නැහැ. ඒ නිසා මහාන වෙන්නට උනත් පුළුවන් ගිහි වෙලා ඉන්න කෙනෙකුට. හැබැයි දෙදෙනාගේම කැමැත්ත එක ආකාරයෙන් සංශෝධනය කරගෙන. එහෙම නැත්තම් ඉතින් කරන්න දෙයක් නැහැ. අනේක ඉඩ දෙන්නේ නැත්තම් Tamanට පවතින්න වෙනවා. ඒ නොතකා හැරලා කඩාකප්පල් කළා ඔබට ඕන දෙයක් කරගනි මම නිවන් දකින්නට යනවා කියලා යන මිනිසයා විමුක්තිය සඳහා නොවේ යන්නේ තැනත්තා විනාශය සඳහා. ලෝකේ යුතුයකම් ගැනවත් තකන්නට බැරි නම් Tamanගේ සම්මුතිය ගැනවත් තකන්නට බැරි නම් ඒ තැනත්තා ඉන්නොබ්බට ගුණධම් වඩයි කියලා අපට අපේක්ෂා කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ ගිහි සාමීච ප්‍රතිපදාව ශ්‍රමණ ප්‍රතිපදාව කියලා දෙකක් දේශනා කළා. අද වෙලා තියෙන්නේ ගිහියා පැවිද්දාට දෙසූ දහම පුහුණු කරන්න යනවා. පැවිද්දා ගිහියාට දෙසූ දහම පුහුණු කරන්න යනවා. පාලකයා සේවකයාගේ වැඩේ කරන්න යනවා. සේවකයා පාලකයාගේ වැඩේ කරන්න යනවා. අර බල්ලගේ වැඩේ බූරුවා බාරගත්තා වගේ එක එක්කෙනා දේවල් පටලවාගෙන තම තමන්ගේ ධර්මානුධර්ම චර්යාව මොකක්ද කියලා ඕනෝන් හඳුනාගෙන විමුක්තිය සඳහා තමන්ගේ ප්‍රතිපත්තිය සම්පාදනය කරන අතරතුරේ පැවැත්ම පිළිබඳව භික්ෂුව කියලා කියන්නේ භික්ෂුවට වෙනම ප්‍රතිපදාවක්. එතකොට ගිහියාට වෙනම ප්‍රතිපදාවක්. ගිහියාට දේශනා කළේ කාම මිත්‍යාචාරයෙන් වළකින්න. කාමයෙන් වළකින්නට නෙමෙයි. හැබැයි පැවිද්දාට දේශනා කළේ කාමයෙන් වළකින්න. පැවිද්දාට අයිතියක් නැහැ. ආයෙනම් මට ඉතින් එක බිරිඳක් නේ මම ඇසුරු කරන්නේ එක කාන්තාවක් නේ. ඒක ඇති වැරද්දක් නැහැ නේ. ඒක මානව හිමිකමක් නේ. ඒක මානව අයිතිවාසිකම්. ඒව ගැන කතා කරන්න පැවිද්දාට ඉඩක් නැහැ. පැවිද්දා කියන කෙනා මානව හිමිකම් වලින් ඔබට ගිය කෙනෙක්. ඒ නිසා පොදු සමාජයේ තියෙන මානව හිමිකම් ගැන යම් පැවිද්දෙක් කතා කරනවා නම් ඒ පැවිද්දා මහානකමට සුදුසුෙක් නෙවෙයි කියලා. අපිට ඩ්‍රයිවිං ලයිසන්ස් ඕන, අපිටත් මානව හිමිකම් තියෙනවා. එහෙම කතා කරන්න මේ චීවරය දාගෙන ඉන්නේ කොහොමද? එහෙනම් සිවුර පැත්තකින් කියලා Tamanට කලිසමක් ඇදගෙන ඕන තරම් වාහනයක් එලවගෙන යන්න බාධාවක් නැහැ. පොදු මානව සමාජයට Taman අවතීර්ණ වෙනවා නම් මානව හිමිකම් Tamanටත් තියෙනවා. මේ මහානකම කියලා කියන්නේ ඒ මානව හිමිකම් පරය යම් පොදු පරමාර්ථයක් සඳහා යම් විශිෂ්ට පරමාර්ථයක් සඳහා බොහෝ දේ කැප කරපු කෙනෙක්. එතනට ගිහිල්ලා අර ලාමක දේ ගැන කතා කරනවා නම් ඒ තනත්තා Tamanගේ භූමිකාව Tamanගේ ධර්මානුධර්ම චර්යාව හඳුනාගත්තු කෙනෙක් වෙන්නේ. පාර්ලිමේන්තුවට ගිහිල්ලා ගෙදර හරක් බලන කාලේ කරපු වැඩ කරනවා නම් පාර්ලිමේන්තුවට ගිහිල්ලා අපටත් මානව හිමිකම් තියෙනවා අපට